සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔගොලු සියලුම දෙනාට. අද අපි accounting කුප්පිය YouTube channel එකෙන් ඔගලන්ට අරගෙන එන්නේ LKS8 accounting policies, changes in accounting estimates and errors. එහෙමත් නැත්නම් ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 8, ගිණුම් කරන ප්‍රතිපත්ති, ගිණුම් කරන estimate වෙනස් වීම සහ වැරදි. මේ ගිණුම් කරන ප්‍රමිතයේ ප්‍රධාන අරමුණු කිහිපයක් තියෙනවා. ඉන් එක අරමුණක් තමා ගිණුම් කරන ප්‍රතිපත්තියක් තෝරා ගැනීමේදී තෝරාගත් ගිණුම් කරන ප්‍රතිපත්තියක් වෙනස් කිරීමේදී සලකා බැලිය යුතු සාධක මොනවාද කියන දේ නිර්දේශ කිරීම. ඊට අමතරව මේ කියන ගිණුම් කරන ප්‍රතිපත්ති වෙනසකදී ගිණුම් කරන ඇස්තමේන්තු වෙනසකදී සහ පරණ ගිණුම් කරන වැරදක් නිවැරදි කිරීමේදී ඊට අදාළ accounting treatment එක, ඒ වගේම financial reporting disclosures මොනවාද කියන දේ නිර්දේශ කිරීම. මේ හරහා මේ ගිණුම් කරන ප්‍රමිතය බලාපොරොත්තු වෙනවා ෆයිනන්ශල් ස්ටේට්මන්ට්ස් වල රිලවන්ස්, අදාළත්වය, ඒ වගේම රිලයබිලිටි, විශ්වසනීයත්වය සහ කම්පෙයාරබිලිටි, ඒ කියන්නේ සැසඳීමේ හැකියාව වර්ධනය කිරීම. මම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙනවා LK8 වල ස්කෝප් එක, ඒ වගේම definitions, accounting policies, changes in accounting estimates සහ errors සම්බන්ධයෙන් කතා කරන්න. LK8 වල ස්කෝප් එක ගත්තොත් ප්‍රධාන වශයෙන් කොටස් තුනයි. පළවෙනි කොටස යටතේ වැටෙන්නේ accounting policies. මේ යටතට එනවා selection and application of accounting policies, consistency of accounting policies, changes of accounting policies. ඊට අමතරව දෙවෙනි කොටස යටතේ එනවා changes of accounting estimates. ඒ වගේම අවසාන කොටසේදී කතා වෙනවා error corrections සම්බන්ධයෙන්. ඒ වගේම මේ ස්ටෑන්ඩඩ් එකේදී scope out කරලා තියෙනවා accounting policy එකක්, accounting error correction එකක් නිසා සිද්ධ වෙන tax effect එක. ඒ සම්බන්ධ ඩීල් කරන accounting standard එක වෙන්නේ LKS12. LKS8 වල definitions කිහිපයක් තියෙනවා. මේ කියන definitions මේ කියන accounting estimates වලට, accounting policies වලට, error corrections වලට වෙන වෙනම අදාළ වෙනවා. ඒක නිසා මේවා සම්බන්ධයෙන් ඉස්සරහා slides වලදී අපි වෙන වෙනම කතා කරනවා. ස්ටෑන්ඩඩ් එකේ පළවෙනියටම කතා කරන්නේ accounting policies ගැන. accounting policies කියන එක ස්ටෑන්ඩඩ් එකේ define කරලා දෙනවා. accounting policies are the specific principles, bases, conventions, rules and practices applied by an entity in preparing and presenting financial statements. මේ කියන දේ සරල උදාහරණයකින් මම ඔයගලන්ට කිව්වොත්, හිතන්න කම්පැනි එකකට මොකක් හරි item එකක් තියෙනවා. මේ කියන item එක inventory කියලාද categorize කරන්නේ. එහෙමත් නැතුනොත් මේක PP item එකක් විදිහට categorize කරන්නේ. මේක recognize කරන්න ඕනේ කොයි වෙලාවෙද කියලා කියන්න කම්පැනි එකට තියෙන්න පුළුවන් මොකක් හරි රූල් එකක්. එහෙමත් නැත්නම් කම්පැනි මෙච්චර කාල කරගෙන ආපු ප්‍රැක්ටිස් එකක් තියෙන්න පුළුවන්. නැත්නම් මේ කම්පැනි මොකක් හරි ප්‍රින්සිපල් එකක් තියෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවකට අපි ඒකට කියනවා recognition policy එකක් කියලා. මේ විදිහට recognize කරපු item එකක් කොයි amount එකටද measure කරන්නේ? ඒක cost එකටද? ඒක revalue කරලා ඉවර revalued value එකටද? එහෙමත් නැත්නම් fair value එකටද කරන්න කියන එක measurement policy එක. මේකටත් කම්පැනි එකකට තියෙන්න පුළුවන් මොකක් හරි රූල් එකක්. නැත්නම් මෙච්චර කල් කරගෙන ආපු විදිහක්. එහෙමත් නැත්නම් ප්‍රැක්ටිස් එකක්. එහෙමත් නැත්නම් මොකක් හරි ප්‍රින්සිපල් එකක් තියෙන්න පුළුවන්. ඒ වගේම කවදා හරි දවසක මේ කියන item එක අපි කොයි වෙලාවෙද ඩීරෙකග්නයිස් කරන්නේ? මොනවාද ඩීරෙකග්නයිස් කරන ක්‍රයිටීරියාස් කියන දේ කම්පැනි එකට තියෙන්න පුළුවන් රූල්ස්. සමහරක් විට ඒවා කම්පැනි මෙච්චර කල් කරගෙන ආපු ප්‍රැක්ටිසස් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒක ප්‍රින්සිපල් එකක් වෙන්න පුළුවන්. මෙන්න මේ කියන දෙයට තමයි සරලව කියන පොලිසි එක. ඉතින් අපි accounting policy එකක් කියන්නේ මොකක්ද කියන දේ තේරුම් ගත්ත නිසා අපි බලමු selection and application of accounting policies කියන්නේ මොකක්ද කියලා. මෙතනදී කතා වෙන්නේ කම්පැනි එකක් කොහොමද accounting policy එකක් තීරණය කරන්න කියන දේ. අපිට හිතන්න කම්පැනිට දෙන inventory කියලා දෙයක්. මේ inventory කියන දේ recognize කරන විදිහ, මේක measure කරන විදිහ, මේක de-recognize කරන විදිහ inventory එක තීරණය කළා නැත්තම්, specify කරපු policy එකක් කම්පැනි එකට නැත්තම් අපි පළවෙනියට බලන්න ඕනේ මේ inventory කියන දේ සම්බන්ධයෙන් ඩීල් කරන්න මොකක් හරි ස්ටෑන්ඩඩ් එකක් තියනවාද? එහෙම ස්ටෑන්ඩඩ් එකක් තියෙනවනම් ඒ ස්ටෑන්ඩඩ් එක අපි පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ inventory කියන item එකේ policy එක විදියට. හැබැයි එහෙම ස්ටෑන්ඩඩ් එකක් නැත්තම් management එකට පුළුවන් suitable policy එකක් තීරණය කරන්න judgment එක මත. හැබැයි management එකට තමන්ට වාසිදායක විදිහට හිතන විදිහට මෙහෙම පොලිසි එකක් තීරණය කරන්න බෑ. මේ කියන පොලිසි එක තීරණය කරද්දි මැනේජ්මන්ට් එක බලන්න ඕනේ මේ කියන පොලිසි එක relevant information දෙනවද decision makersලට.
ඒ වගේම මේ පොලිසි එක හින්දා රිලයබල් ඉන්ෆර්මේෂන්ද ෆයිනන්ශල් ස්ටේට්මන්සල රිෆ්ලෙක්ට් එන්නේ. ඒ මත එකකවන්ටින් පොලිසි එකක් අපිට සිලෙක් කරන්න පුළුවන්. එකකවන්ටින් පොලිසි එකක් සම්බන්ධයෙන් ස්ටෑන්ඩඩ් එකක් තියෙනවන එහෙනම් ඒ ස්ටෑන්ඩඩ් එක පාවිච්චි කරන්න ඕනි. එහෙමත් නැත්නම් මැනේජ්මන්ට් එකට පුළුවන් ඒගොල්ලන්ගේ ජජ්මන්ට් එක පාවිච්චි කරලා හොඳ සූටබල් පොලිසි එකක් ඩිසයින් කරන්න. මේ විදිහට මැනේජ්මන්ට් එක පොලිසි එකක් ඩිවලොප් කරනකොට මැනේජ්මන්ට් එකට පුළුවන් වෙනත් ඉන්ෆර්මේෂන් සෝසසුත් පාවිච්චි කරන්න. මේ පාවිච්චි කරන ඉන්ෆර්මේෂන් සෝසසස් මොනාද කියන එකත් ස්ටෑන්ඩඩ් එක කියලා තියෙනවා. පළවෙනියට මැනේජ්මන්ට් එකට පුළුවන් අපේ ඉෂුව එකට 100% සමාන නොවුනත් ඒ හා සමාන වෙන ඉෂුව එකකට ඉෂුව කරලා තියෙන SLFRS එකක් තියෙනවාද. ඊටත් පස්සේ කන්සෙප්ෂුවල් ෆ්‍රේම්වර්ක් එකේ ඩෙෆිනිෂන්ස්, රෙකග්නිෂන් ක්‍රයිටීරියාස්, මෙෂර්මන්ට් කන්සෙප්ට්ස් මොනවාද කියන දේත් රිෆර් කරන්න පුළුවන්. ඒත් එක්කම මැනේජ්මන්ට් එකට ඊටත් පස්සේ පුළුවන් වෙනත් accounting standards bodies, ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඉන්දියාවේ, පාකිස්තානයේ වෙනත් රටක accounting standard bodies issue කරලා තියෙන ස්ටෑන්ඩඩ් එකක් තියෙනවනම් අපේ issue එකට සමාන අපිට ඒවත් රිෆර් කරන්න පුළුවන්. ඒ වගේම මැනේජ්මන්ට් එකට පුළුවන් accounting literature මේ සම්බන්ධයෙන් පාවිච්චි කරන්න. ඊට අමතරව මැනේජ්මන්ට් එකට පුළුවන් ඉන්ඩස්ට්‍රි ප්‍රැක්ටිසස් කියන දේවලුත් රිෆර් කරන්න. නමුත් මේ අවසානයේ මං රිෆර් කරපු accounting pronouncements of other accounting settings bodies, ඒ වගේම other accounting literature, accepted industry practices කියන දේවල් කොයිම වෙලාවකටත් කන්ෆ්ලික්ට් වෙන්න බෑ අපේ conceptual framework එකටවත්. අපේ issue එකට 100% සම්බන්ධ නොවුනත් වෙනත් ඒ හා සමාන standards වලටවත්. Selection and application of accounting policies කියන දේ අපෝ පාරක් මම සමරයිස් කළොත් මේකෙදි කියන්නේ කම්පැනි එකේ මොකක් හරි මැටර් එකකට පොලිසි එකක් නැත්තම් කම්පැනි එක මුලින්ම බලන්න ඕනේ මේ හා සම්බන්ධ ස්පෙસિෆික් ස්ටෑන්ඩඩ් එකක් තියනවාද කියන දේ. එහෙම ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා නම් ඒ ස්ටෑන්ඩඩ් එක ඇප්ලයි කරන්න පුළුවන් කම්පැනි එකේ පොලිසි එක විදිහට. නමුත් එහෙම ස්ටෑන්ඩඩ් එකක් නැත්තම් මැනේජ්මන්ට් එකට පොලිසි එකක් ඩිවෙලොප් කරන්න වෙනවා. මේ විදිහට මැනේජ්මන්ට් එක පොලිසි එකක් ඩිවෙලොප් කරනකොට මැනේජ්මන්ට් එකට රිෆර් කරන්න පුළුවන් සිමිලර් ස්ටෑන්ඩඩ්ස්, ඒ වගේම කන්සෙප්චුවල් ෆ්‍රේම්වර්ක් එක, ඒ වගේම අනෙකුත් ඉන්ස්ටිටියුට්ස් වලින් ඉෂු කරලා තියෙන ස්ටෑන්ඩඩ්ස් මොනවාද කියන්නේ, ඒ වගේම accounting literature, අවසාන වශයෙන් පුළුවන් ඉන්ඩස්ට්‍රි ප්‍රැක්ටිසස් මොනවාද කියන දේ රිෆර් කරන්න. විදිහට අපි accounting policy එකක් සිලෙක්ට් කරාට පස්සේ ඒ accounting policy එක consistently apply වෙන්න ඕනේ. උදාහරණයක් දුන්නොත් LKS 16 වල අපි land and building revalue model එකට ගෙනාවනම් අපි අපේ තියෙන හැම land එකක්ම හැම building එකක්ම consistently revalue කරන්න ඕනේ. අපිට වාසිදායක lands and buildings revalue කරලා අවාසිදායක lands and buildings revalue නොකර ඉන්න අපිට පුළුවන් කමක් නැහැ. ඒ වගේම LKS 16 වල අපිට allow කරනවා එක කැටගරි එකක් revaluation module එකේ යන ගමන් අනිත් asset categories cost module එකේ යන්න. උදාහරණයක් දුන්නොත් lands and buildings revalue වෙන ගමන් අපිට පුළුවන් machinery, computer equipments, plants කියන දේවල් cost module එකෙන් ගෙනියන්න. එතකොට අපි land and building කියන items වල revaluation module එක consistently apply කරන ගමන් අනෙක් asset categories ඔක්කොම ටික cost module එකේ consistently ගෙනියනවා. එන්න ඒකයි මේකේ point 1 එකනුයි point 2 එකනුයි කියවෙන්නේ. අපි මේ විදිහට accounting policy එකක් consistently apply කරගෙන ආවහම ඒක කොයිම මොහොතකවත් වෙනස් කරන්න බැරිද කියන දේ තමයි ඊළඟ ප්‍රශ්නේ. ඉතින් මේකට ස්ටෑන්ඩඩ් එකේ ආන්සර් එකක් දීලා තියෙනවා මේක අවස්ථා දෙකකදී වෙනස් කරන්න පුළුවන් කියන දේ. පළවෙනි අවස්ථාව අපි කියන කම්පල්සරි චේන්ජ් එකක් කියලා. ඒ කියන්නේ ස්ටෑන්ඩඩ් එක රික්වයර්මන්ට් එකක් හින්දා මේ චේන්ජ් එක සිද්ධ කරන්න සිදුවෙන අවස්ථාවල්. උදාහරණයක් විදිහට LKS 17 වල අපේ ඔපරේටින් ලීසස් එක්ස්පෙන්ස් කළා. නමුත් SLFRS 16 වල මේ කියන ඔපරේටින් ලීසස් අපි අයිඩෙන්ටිෆයි කරනවා බැලන්ස් ෂීට් එකේ. ඉතින් මේක කම්පල්සරි චේන්ජ් එකක්. ඊට අමතරව අපිට දීලා තියෙන ඊළඟ අවස්ථාව තමයි වොලන්ටරි චේන්ජ් එකක්. වොලන්ටරි චේන්ජ් එකක් කියන්නේ දැනට පවතින ස්ටෑන්ඩඩ් එකකින් හෝ වේවා අපි පවත්වාගෙන ආපු පොලිසි එකක් නිසා ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් වල
more reliable more relevant information පෙන්වන්නේ නැත්තම් ඒ වගේ වෙලාවට මැනේජ්මන්ට් එකට පුළුවන් voluntary change එකක් කරන්න. ඉතින් මේ අවස්ථා දෙක තමයි accounting policies change කරන්න IAS 8 එක LKS 8 එකෙන් ලබාලා දීලා තියෙන අවස්ථා දෙක. LKS 8 එකේ changes in accounting policies කියලා උදාහරණ නැත්තම් අවස්ථා දෙකක් අපිට දෙනකොට තවත් අවස්ථා දෙකක් දෙනවා. මේ අවස්ථා දෙක කන්සිඩර් කරන්න එපා පොලිසි එකක චේන්ජ් එකක් විදිහට. පළවෙනි අවස්ථාව තමයි මේ කියන ට්‍රාන්සැක්ෂන් එකේ සබ්ස්ටන්ස් එක සම්පූර්ණයෙන්ම වෙනස් නම් මේක කන්සිඩර් කරන්න එපා accounting policy එකක චේන්ජ් එකක් විදිහට. ඒ වගේම දෙවැනි අවස්ථාව සමා අලුත් accounting policy එකක් ඇප්ලයි කරනවා කලින් තිබ්බ නැති කන්ඩිෂන් එකකට. නැත්තම් කලින් තිබ්බ කන්ඩිෂන් එකක් ඒ කන්ඩිෂන් එක ඉම්මැටීරියල් නම්. ඒ වගේම අවසානයේදී මේ ස්ටෑන්ඩඩ් එකේදී කියනවා අපි කොස් මොඩල් එකේ ඉඳන් රීවැලුවේෂන් මොඩියුල් එකට PPE සහ ඒ වගේම ඉන්ටැන්ජිබල්ස් වල මාරු වෙන අවස්ථාවක ඒක වෙනම LKS 16 වලිනුයි LKS 38 වලිනුයි ඩීල් කරන්න කියලා. බලන්න යන්නේ මේ විදිහට accounting policy change එකක් වුණාම ඒකේ accounting treatment එක මොකක්ද කියන දේ. මේකෙදී අපි පළවෙනියට බලන්න ඕනේ මේ change එක සිද්ධ වුණේ voluntary change එකක් විදිහටද නැත්නම් compulsory change එකක් විදිහටද. ගොඩක් වෙලාට අපි දන්නවා compulsory changes වෙන්නේ අලුත් accounting standard එකක introduction එක හින්දා. ඉතින් ඒ වගේ වෙලාවක අපි ඊළඟට බලන්න ඕන දේ තමයි මේ policy change එක සම්බන්ධයෙන් මේ අලුත් standard එකේ තියෙනවද transition provision එකක් කියන දේ. එතකොට අපි identify කරනවා පළවෙනි අවස්ථාව මේ change එක සිද්ධ වෙලා තියෙන්නේ compulsory change එකක් විදිහට. ඒ වගේම මේකට අදාළ transition provision උත් තියෙනවා. ඒ වගේ වෙලාවට අපේ accounting treatment එක වෙන්නේ මේ change එක transitional provision එකේ විදිහට book කරනවා. ඊට පස්සේ දෙවැනි අවස්ථාව අපිට identify කරන්න පුළුවන් මේ change එක compulsory change එකක්. ඒ කියන්නේ අලුත් standard එකක් ඇවිල්ලා. නමුත් මේ අලුත් ස්ටෑන්ඩඩ් එකේ නැහැ මේ ට්‍රාන්සිෂන් එක සම්බන්ධයෙන් කොහොමද account කරන්න ඕනේ කියන දේ. ඒ වගේ වෙලාවට අපි මේ change එක retrospectively adjust කරනවා. ඒ වගේම තුන්වෙනි අවස්ථාව අපිට identify කරන්න පුළුවන් මේ change එක සිද්ධ වුණේ voluntary change එකක් විදිහට. ඒ වගේ වෙලාවටත් අපි මේ change එක retrospectively adjust කරනවා. ඉතින් retrospective adjustment එක සම්බන්ධයෙන් අපි ඊළඟ ස්ලයිඩ් එකේදී කතා කරමු. ඉතින් accounting policy එකක change එකක් වුණාම ඒකට අදාළ retrospective adjustment එක කියන්නේ මොකක්ද කියන දේ තමයි දැන් කතා කරන්න යන්නේ. retrospective adjustment එකක් කියන්නේ අපි account set එකක් prepare කරනකොට අපි සාමාන්‍යයෙන් ඒකේ comparatives state කරනවා. ඒ වගේම equity balances වල opening balance එකේ ඉඳන් ඒකේ movement එක උනේ මොකක්ද කියන එක අපි reflect කරනවා. ඉතින් accounting policy එකක change එකක් සිද්ධ වෙනකොට ඒ accounting policy change එක උනේ voluntary විදිහට නම් ඒ වගේම මේ change එක compulsory change එකක් නමුත් transitional provisions නැති change එකක් නම් ඒ වගේ වෙලාවකට අපි retrospective adjustment එකට යනවා. මේ වගේ අවස්ථාවකදී සිද්ධ වෙන්නේ මේ කියන accounting policy change එක නිසා මේ policy එක අතීතානුයෝගීව ඒ කියන්නේ මේ policy එක මේ කියන බැලන්ස් එකට ඒ දවස්වල ඉඳම්ම ඇප්ලයි වෙච්ච පොලිසි එකක් විදිහට අපි පවත්වාගෙන ආවන අපේ ඉක්විටි බැලන්සස් වල ඕපනින් බැලන්ස් එකට මොකක්ද සිද්ධ වෙන්න ඕන වෙනස අපේ කම්පැරටිව්ස් වලට මොකක්ද සිද්ධ වෙන්න ඕන වෙනස කියලා අපේ කම්පැරටිව්ස් ටික වෙනස් කරලා අපේ ඕපනින් බැලන්සස් ඇඩ්ජස්ට් කරන එක තමයි රෙට්‍රොස්පෙක්ටිව් ඇඩ්ජස්ට්මන්ට් එක කියන්නේ. මේකෙදී අපි සලකා බලන්න ඕන තවත් සාධකයක් තියෙනවා. ඒක තමා ඉම්ප්‍රක්ටිකබිලිටි කියන දේ. ඒ කියන්නේ හිතන්න යම්කිසි accounting balance එකකට අපි පොලිසි එකක් වෙනස් කරනවා අද දවසේ. නමුත් මේ පොලිසි එක අපි සලකා බලන්න ඕනේ මේ කියන ගනුදෙනුව මුලින්ම සිද්ධ වෙච්ච දවසේ ඉඳන් පැවතගෙන ආවා කියලා. නමුත් මැනේජ්මන්ට් එකට ඉන්ෆෝමේෂන්ස් නැත්තම් ඒ කියන්නේ ඒ කියන ට්‍රාන්සැක්ෂන් එක පළවෙනියට වෙච්ච දවසේදී මේ පොලිසි එක ඇප්ලයි කළා නම් වැලියු එක කීයක් වෙයිද කියන දේ තීරණය කරන්න සුදුසු සාධක සුදුසු ඉන්ෆෝමේෂන්ස් මැනේජ්මන්ට් එකට නැත්තම් අපි කියන ඉම්ප්‍රැක්ටිකල් කියලා. ඒ වගේ වෙලාවකට
අපි ප්‍රක්ටිකල් දවසේ ඉඳන් තමා මේ කියන පොලිසි එක ඇප්ලයි කරන්න ඕනේ. සමහරක් පිට ගිය අවුරුද්දට මේ කියන චේන්ජ් එක ඇප්ලයි කරන්නත් අපිට ඉම්ප්‍රක්ටිකල් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක රෙට්‍රොස්පෙක්ටිව් ඇඩ්ජස්ට්මන්ට් එකක් අපි කළත් ඒ ඇඩ්ජස්ට්මන්ට් එක සමහරක් විට මේ අවුරුද්දේ මුල ඉඳන් සිද්ධ වෙන්නත් පුළුවන්. අපි ඇවිල්ලා ඉන්නේ accounting estimate එකක් කියන්නේ මොකක්ද? accounting estimate එක change එක accounting treatment එක මොකක්ද කියන දේ ඩිස්කස් කරන්න. ඉතින් අපි ස්ටෑන්ඩඩ් එක බැලුවොත් ස්ටෑන්ඩඩ් එකේ accounting estimate එකක් කියන්නේ මොකක්ද කියන දේ directly define කරලා නැහැ. නමුත් මේ දේ indirectly define කරලා තියෙන a change in accounting estimate යටතේ. මේ යටතේ ප්‍රධාන සාධක දෙකක් ස්ටෑන්ඩඩ් එකේ ඩිස්කස් කරනවා. accounting estimate change එකක් කියන්නේ adjustment of the carrying amount of an asset or a liability or the amount of the periodic consumption of an asset. ඉතින් මේ දේ මම සරලව කිව්වොත් adjustment of the carrying amount of an asset or a liability මේකට උදාහරණයක් දුන්නොත් asset එක PPE එක residual amount එක මෙච්චරයි මේ amount එක මෙච්චරකින් වෙනස් වුණා කියන දේ මේකට උදාහරණයක්. ඊට අමතරව amount of the periodic consumption of an asset කියන දේට උදාහරණයක් තමයි මේ කියන asset එකේ depreciation rate එක 10%යි නැත්නම් 20%යි කියන දේ. ඉතින් accounting estimate එකක් සරලව කිව්වොත් යම්කිසි පොලිසි එකක යම්කිසි balance එකක් determine කරන්න භාවිතා වෙන එක input එකක් පුංචි සරල input එකක් අපි accounting estimate එකක් විදිහට හඳුන්වා දෙනවා. ඉතින් මේ කියන estimate එක change එකක් වුණොත් ඒක අපි මේ අවුරුද්දේ ඉඳන් තමයි adjust කරන්නේ. ඒ කියන්නේ prospectively. මේ කියන change එක current period එකේ cumulative effect එකක් විදිහට වෙන්නත් පුළුවන්. නැත්තම් මේ අවුරුද්දේ සහ future remaining period වල සිද්ධ වෙන adjustment එකක් වෙන්නත් පුළුවන්. current period එකේ සිද්ධ වෙන cumulative effect එකකට උදාහරණයක් විදිහට දෙන්න පුළුවන්. අපි මෙච්චර කාල book කරගෙන එනවා warranty provision එක 10%යි කියලා. නමුත් මේ අවුරුද්දේදී ඒක 20%ක් දක්වා ඉහළ ගියා කියලා තීරණය කළොත් අපි මේ දක්වා සිද්ධ වෙච්ච cumulative impact එක adjust කරන්නේ මේ අවුරුද්දට. ඒකෙදී අපි ගිය අවුරුද්දේ balances වෙනස් කිරීමක් කරන්නේ නැහැ. ඒ වගේම අපි මේ අවුරුද්ද සහ remaining future period වල සිද්ධ කරන adjustment එකක් විදිහට අපිට පෙන්වන්න පුළුවන් useful lifetime of an asset change එකක් වුණොත්. අපි හිතුවොත් අවුරුදු 5ක් තුල depreciate වෙන්න තිබ්බ asset එකක් මේ අවුරුද්දේ ඉඳන් අවුරුදු 10ක ජීවිත කාලයක් තියෙනවා කියලා. එහෙනම් අපි depreciable amount එක charge කරගෙන යන්නේ අර වෙනස් වෙච්ච අවුරුදු 10 ඇතුළත. ඒක මේ අවුරුද්දේ සහ future periods වල සිදු කරන adjustment එකක්. එන්න අපි හැමෝම accounting policy එකක් කියන්නේ මොකද්ද? accounting estimate එකක් මොකද්ද කියන්නේ කියන එක හොඳටම දන්නවා. ඉතින් මේ accounting policy එකක් මම ආපහු සරලව විග්‍රහ කළොත් accounting policy එකක් කියන්නේ යම් කිසි දෙයක principle එකක්, base එකක්, convention එකක්, නැත්නම් rule එකක්. මේක mainly බලපාන්නේ recognition එකට, measurement එකට, derecognition එක වගේ ලොකු wide scope එකකට. නමුත් estimate එකක් කියන්නේ pattern එකක්, නැත්නම් amount එකක් තීරණය කරන්න බලපාන එක සාධකයක් විතරයි. ඉතින් මේකට මම උදාහරණ විදිහට දුන්නොත් PP item එකක් historical cost එකකට තියාගෙන යනවද? ඒක fair value කරනවද? ඒක revalue කරනවද කියන එක accounting policy එක. ඒ වගේම incurred loss model එකේ ඉඳන් expected loss model එකට අපි financial instruments වල provisions book කරන එක ඒක policy එක. ඒ වගේම change of percentage depreciation rate එකක් වෙනස් කරන එක, ඒ වගේම loss allowance එක rate එකක් වෙනස් කරන එක අපි accounting estimate එක change එකක් විදිහට දකිනවා. ඉතින් මේ දෙක අපි වෙන් කරලා අඳුර ගන්න ඕනේ වැදගත් සාධකය තමයි මේ කියන දෙකේ වෙනස අපි book කරන්නේ වෙනස්ම විදිහකට. accounting policy එකක change එකක් retrospectively නැත්නම් අතීත අනුයෝගීව අපි book කරන ගමන් අපි accounting estimate එකක් book කරන්නේ මේ අවුරුද්දේ ඉඳන්. ඒක නිසා මේ දෙක අපි හරියටම වෙන් කරන්න දැනගන්න ඕනේ. ඒ වගේම මේක accounting policy change එකක්ද accounting estimate change එකක්ද කියන දේ අපිට හරියටම determine කරන්න බැරි නම් ඒක estimate change එකක් විදිහට consider කරන්න කියලා මේ standard එකේදී කියනවා.
ප්‍රධාන වශයෙන් කතා කරන්න යන්නේ එරස් සම්බන්ධය. තින් එර එකක් කරෙක් කරද්දි ඒ එකකවන්ටිං ට්‍රීට්මන්ට් එක මොකක්ද කියනද දැනගන්න අපි මුලින්ම දැනගෙන ඉන්න ඕනේ මැටීරියල් කියන කන්සෙප් එක සම්බන්ධය. මැටීරියල් කියන කන්සෙප් එක ඩිෆයින් කළ තියෙන ස්ටන්ඩඩ් එක material omissions or misstatements of items are material if they could individually or collectively influence the economic decisions that users make on the basis of the financial statements. මේ කියන්නේ සරල උදාහරණයකින් දුන්නොත් අපි හිතමු ගිය අවුරුද්ද මේ කම්පැනි එකේ හිටියා ඒ කියන ෂෙයා හෝල්ඩර් කෙනා. මේ ඒ කියන ෂෙයා හෝල්ඩර් කෙනා ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට්ස් පාවිච්චි කරලා මේ කම්පැනි එකේ ෂෙයාර්ස් විකුණනවාද නැත්නම් මේ කම්පැනියේ ෂෙයාර්ස් තියාගන්නවද කියන දේ ඩිසයිඩ් කරනවා. අපි හිතමු ගිය අවුරුද්දේ එරර් එකක් තිබ්බ හින්දා මේ කියන account set එකේ loss එකක් තිබ්බ මිලියන 10ක. ඉතින් මේ කියන ෂෙයා හෝල්ඩර් තීරණය කරනවා මේ කම්පැනියේ ෂෙයාර්ස් ටික විකුණලා දානවා මේ loss එක හින්දා කියලා. නමුත් මේ එරර් එක මේ කියන වැරද්ද ගිය අවුරුද්දේ තිබ්බේ නැත්නම් මේ කියන ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් එකේ තියෙන තිබ්බ මිලියන 10ක ලාභයක්. එහෙනම් මේ කියන ෂෙයා හෝල්ඩර් මේ කියන ෂෙයාර්ස් ටික විකුණන්නේ නැහැ. අපි ඒ වගේ වෙලාවක කියනවා මේ එරර් එක මැටීරියල් එරර් එකක් කියලා. මොකද මේ එරර් එක නොතිබ්බනම් අදාළ ෂෙයා හෝල්ඩර්ගේ ඩිසිෂන් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න තිබ්බා. ඒ කියන්නේ එයා ෂෙයාර්ස් ටික විකුණන්න නැතුව ඉන්න තිබ්බා. මේ වගේ වෙලාවක අපි කියනවා මේ කියන එරර් එක මැටීරියල් එරර් එකක් කියලා. ඒ වගේම එරර් එකක් මැටීරියල්ද නැද්ද කියන දේ ඩිසයිඩ් කරන්න අපි ඒ එරර් එකේ සයිස් එක වගේම නේචර් එකත් පාවිච්චි කරන්න ඕනේ. ඒ හින්දා අපි පළවෙනියටම එරර් කරෙක්ෂන් එකකදී බලන්න ඕනේ මේ එරර් එක මැටීරියල්ද නැද්ද කියන දේ. මේ එරර් එක මැටීරියල් නම් අපි රෙට්‍රොස්පෙක්ටිව් රීස්ටේට්මන්ට් එක යන්න ඕනේ. ඒ කියන්නේ අපි ගිය මේ කියන වැරද්ද ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට්ස් වල තිබ්බෙන්නේ නැහැ කියන දේ මත අපේ කම්පැරටිව්ස් වෙනස් කරන්න ඕනේ. මේ කියන එරර් එක මැටීරියල් නැත්තම් අපිට මේ අවුරුද්දේ මේ එරර් එක කරෙක්ට් කරන්න පුළුවන්. ඒ වගේම ආපහු පාරක් ඉම්ප්‍රැක්ටිකබිලිටි කියන කන්සෙප්ට් එක මෙතනදිත් ඇප්ලයි වෙනවා. උදාහරණයක් දුන්නොත් අපි අවුරුදු 5කට කලින් සිද්ධ වෙච්ච වැරද්දක් මේ අවුරුද්දේ කරෙක්ට් කරනවා නම් අපිට ඒකට අදාළ තොරතුරු අපිට අද දවස ඇතුළත ගන්න පුළුවන් නම් අපිට මේ වෙලාවේදී අවේලබල් නම් අපි ඒක ප්‍රැක්ටිකල් විදිහට අවුරුදු 5ක ඒ එරර් එක කරෙක්ට් කරලා අපේ කම්පැරටිව්ස් රීස්ටේට් කරලා ගන්න පුළුවන්. නමුත් හිතන්න මේ වැරද්ද උනේ ගිය අවුරුද්දේ. නමුත් මේ වැරද්ද අද මේ වැරද්දේ amount එක ඉෆෙක්ට් එක කීයද කියලා අපිට මැටීරියලයිස් කරන්න බෑ. amount එක තීරණය කරන්න බෑ. ඒ වගේ වෙලාවක අපිට රීස්ටේට්මන්ට් එක ගිය අවුරුද්දට යන්න බෑ. නමුත් අපිට පුළුවන් ඒ එරර් එක මේ අවුරුද්දෙන් කරෙක්ට් කරන්න. ඒ වගේ වෙලාවට තමයි අපි කියන්නේ ඉම්ප්‍රැක්ටිකල් කියලා ඒ එරර් එක පිටිපස්සට ගිහින් ඇඩ්ජස්ට් කරන්න. ඔයාලන්ට LK8 වලට සම්බන්ධයෙන් මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒක YouTube comment section එකේ එහෙමත් නැත්නම් අපේ accounting කුප්පිය FB page එකේ comment section එකේ සඳහන් කරන්න අමතක කරන්න එපා. ඉතින් accounting කුප්පියෙන් ඔගොල්ලෝ යම් කිසි දෙයක් ඉගෙන ගත්තා නම් අපේ accounting කුප්පිය FB page එකට අපේ accounting කුප්පිය YouTube channel එකට subscribe කරන්න, like කරන්න අමතක කරන්න එපා.